හොඳයි අපි දෙවියන් වහන්සේගේ වචනයට යමු. අපි ගිය සතියේ අපි බැලුවා ජීවිතයේ ආත්මිකත්වය ගැන. අපි අද දවසෙන් අපි ඒකත් ඉවර කරනවා. ගිය සතියේ අපි කොටස් එක කළා. අද දෙවෙනි කොටස කරනවා. ජීවිතයේ ආත්මිකත්වය. හalleluya. ජීවිතයේ ආත්මිකත්වය. හොඳයි. අපි ගිය සතියේ නතර කරේ 1 පේත්‍රස් පළවෙනි 1 පේත්‍රස් 3 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයේ. අද අපි පටන් ගමු රෝම 2:29. රෝම පොතේ දෙවැනි පරිච්ඡේදයේ 29 වෙනි පදය. කියන්න බලන්න. රෝම 2:29. රෝම 2:29. නොමුත් ඇතුළතින් යුදෙවෙක්ව සිටින්නා යුදෙවෙක්ව වේ. චර්මච්ඡේදය නම් ලියවිල්ලේ හැටියට නොව ආත්මයේ හැටියට සිටෙහි වූ එකය. එබඳු අයට මනුෂ්‍යයන්ගෙන් නොව දෙවියන් වහන්සේගෙන් ප්‍රශංසාව ලැබේ. ඔයා පොඩ්ඩක් ආයි 29 මුල ඉඳලා කියවන්න. නොමුත් ඇතුළතින් යුදෙවෙක්ව සිටින්නා යුදෙවෙක්ව වේ. ඉස්සලා කිව්වේ යුදෙවෙක් නොවේ කියලා. හරිද? මෙතන කියනවා නොමුත් ඇතුළතින් යුදෙවෙක්ව සිටින්නා යුදෙවෙක් වේ. ඊට පස්සේ චර්මච්ඡේදය නම් ලියවිල්ලේ හැටියට නොව ආත්මයේ හැටියට සිටෙහි වූ එකය. එබඳු අයට මනුෂ්‍යයන්ගෙන් නොව දෙවියන් වහන්සේගෙන් ප්‍රශංසාව ලැබේ. දැන් මේකට හොඳට අහුම්කම් දෙන්න. නමුත් ඇතුළතින් යුදෙවෙක්ව සිටින්නා යුදෙවෙක් වේ. ඒ කියන්නේ දෙවියන් වහන්සේ තෝරගත්තා වූ කෙනෙක් බවට අපේ මාතෘකාව ජීවිතයේ ආත්මිකත්වය. දෙවියන් වහන්සේ තෝරගත්තු මිනිසයා මිනිස්සෙක් කියන එක ඒක සරලව කියනවා නම් ඇතුළතින් ප්‍රකාශ විය යුතු දෙයක්. දැන් අපි දන්නවා යුදෙව් ජාතික අය ඒගොල්ලෝ ව්‍යවස්ථාව ඒ වගේ දේවල් ඒගොල්ලෝ කරනවා. දෙවියන් වහන්සේගේ ක්‍රියාවන් ඒගොල්ලෝ හරි පිළිවෙලට කරනවා. ඒගොල්ලෝ ව්‍යවස්ථාව දේවල් කරනවා. හරිද? එතකොට බයිබලයේ කියනවා නමුත් මම මේ දේවල් ගැන නෙමෙයි කතා කරන්නේ. නමුත් මම මේ අපේ මාතෘකාවට එන්න. නමුත් ඇතුළතේ යුදෙවෙක්ව සිටිනා යුදෙවෙක් වේ. ඒ කියන්නේ අපි මෙතන බයිබලයේ පෙන්වන දෙයක් තමයි ඇතුළතින් දෙවියන් වහන්සේ වෙනුවෙන් ජීවත් වෙන කෙනා තමයි ඇත්ත කෙනා. ඊළඟට චර්මච්ඡේදේ නම් ලියවිල්ලේ හැටියට නොව ආත්මයේ හැටියට සිටෙහි වූ එකය. දැන් අපි දන්නවා පරණ විශ්වම කාලේ චර්මච්ඡේදනය කළා. දෙවියන් වහන්සේ කියනවා දෙවියන් වහන්සේගේ සෙනගව වෙන් කරලා හඳුනා ගන්න. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ සෙනග වෙන්නුනා වූ සෙනගක් හැටියට ප්‍රකාශ වෙන පිණිස ඒගොල්ලන් ඒ කුඩා දරුවෝ ඉපදිච්ච ගමන්ම චර්මච්ඡේදනය කරනවා. අපි දකින පරණ විශ්වම වලට කියොත් පරණ විශ්වම ඒවා කරනවා. දැන් මෙතන රෝම පොතේ කතා කරන්නේ රෝම පොතේ පෙන්නනවා ජේසුස් වහන්සේ පැමිණෙන්න ඉස්සල්ලා යුගයේ සහ යේසුස් වහන්සේ කර්ණ කොටගෙන ලැබිච්ච අනුග්‍රහය ගැන. එතකොට දැන් අපි චර්මච්ඡේදනය කරන්නේ නේද? අද චර්මච්ඡේදනය කරනවද? නැහැ. නමුත් මෙතන කියනවා චර්මච්ඡේදය පිටස්තර සමාවෙන්න චර්මච්ඡේදේ නම් ලියවිල්ලේ හැටියට නොව ආත්මයේ හැටියට අන්න බලන්න. ලියවිල්ලේ විදිහට භෞතික ශරීරයේ චර්මච්ඡේදනය කිරීම නෙවෙයි. මෙතන කියනවා ආත්මයේ හැටියට සිටෙහි වූ එක. ඒ කියන්නේ අපේ සිත, ඒ කියන්නේ අපේ ආත්මය චර්මච්ඡේදනය කරලා එහෙනම් දෙවියන් වහන්සේ තුළ වෙන් වුණා වූ අය හැටියට අපි මේ පොළවේ ජීවත් වෙනවා. හalleluya. ඔබ මම දෙවියන් වහන්සේ වෙනුවෙන් වෙන් වෙලා ජීවත් වෙනවා. හalleluya. හalleluya.
හාලෙලූයා. දෙවියන් වහන්සේ වෙනුවෙන් වෙන් වුණා වූ ජීවිතයක්. සිතෙහි වූ චර්මච්ඡේදනය කියන්න මම හරි ආසයි බයිබල් පදෙට කියන්නේ. ඔයගොල්ලෝ හැමෝම සුද්ධව ලියවිල්ල බලන්න 29. නමුත් ඇතුළතින් යුදෙවෙක්ව සිටින්නා යුදෙවෙක්ව වේ. චර්මච්ඡේදය නම් ලියවිල්ලේ හැටියට නොව ආත්මයේ හැටියට සිතෙහි වූ එකය. අන්න බලන්න සිතෙහි වූ එක. ඒ කියන්නේ සිතෙහි වූ එක. ඔයගලගේ සිත, ඔයගලගේ හදවත, ඔයගලන්ට ඕන විදිහට ජීවත් වෙලා ඕන විදිහට පවතින්න බෑ. මොකද ඔයගලගේ සිත චර්මච්ඡේදනය වෙලා, ඒ කියන්නේ වෙන් වෙලා තිබුණොත්, කැප වෙලා තිබුණොත් දෙවියන් වහන්සේගේ රාජ්‍ය උදෙසා ඔබට දන්නවද ඔයගොල්ලෝ නියම දෙවියන් වහන්සේට ප්‍රසන්න මනුෂ්‍යයෙක් බවට පත් වෙනවා. හාලෙලූයා. ලියවිල්ලේ හැටියට ආත්මයේ හැටියට සිටෙව් එක. එබඳු අයට කියන්නේ දෙන්නලා. එබඳු අයට මනුෂ්‍යයන්ගේ නොව දෙවියන් වහන්සේගේ ප්‍රශංසාව ලැබේ. හාලෙලූයා. ඒ වගේ අයට එබඳු අයට ඔයගලගේ බයිබලේ බලලා කියන්න. එබඳු අයට මොකද කියන්නේ? මනුෂ්‍යයන්ගේ නොව දෙවියන් වහන්සේගේ ප්‍රශංසාව ලැබේ. මනුෂ්‍යයන්ගේ නෙවෙයි දෙවියන් වහන්සේගේ ප්‍රශංසාව ලැබෙනවා. හාලෙලූයා. ඔයගලගේ සිත් චර්මච්ඡේදනය වෙන්න ඕනේ. හාලෙලූයා. ඔයගලගේ හදවත දෙවියන් වහන්සේ වෙනුවෙන් වෙන් වෙන්න ඕනේ, කැප වෙන්න ඕනේ. ජීවිතයේ ආත්මිකත්වය. හාලෙලූයා. මම ඔයගලගේ සතුටේ පෙන්නන අපි ආත්මික ජීවී. අපිට ඕන කරන්නේ ආත්මික දේවල්. ආමෙන්. අපිට ඕන කරන්නේ ආත්මික දේවල්. අපිට ලෞකිකව සඵලවත් වෙන්න ඕනේද? අපිට ශාරීරික රෝගයක් තියෙනවද? අපේ ගෙවල් වල යම් දේවල් තියෙනවද? උත්තරය ආත්මිකයි. මේ පොළවේ කිසි දෙයකට ලෞකික උත්තර හොයන්න එපා. ඕගොල්ලන් අවුරුදු ගාණක් දේවල් ලබා ගන්න කැප වෙනවා නම් ලෞකික, ඒ කියන්නේ භෞතික උත්තර හොයන්න එපා. හාලෙලූයා. ඒ බඳු අයට මනුෂ්‍යයන්ගෙන් නොව දෙවියන් වහන්සේගේ ප්‍රශංසාව ලැබේ. right. අපි ඊළඟට කියවමු 2 කොරින්ති 5:17. මේක හොඳ ප්‍රසිද්ධ බයිබල් පදය. මේ 2 කොරින්ති 5:17 අපි හොඳට කියවන එකක් මේක. කියන්නේ 2 කොරින්ති 5 වෙනි පරිච්ඡේදයේ 10. හරිනම් මේ බයිබල් පදය බයිබලේ බලන්න තු කියන්න පුළුවන් කමක් තියෙන්න ඕනේ අපිට. කියන්නේ 2 කොරින්ති 5:17. එබැවින් යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුළ සිටින්නේ නම් ඔහු අලුත් මැවිල්ලක්. හාලෙලූයා. බලන්න බයිබලයේ කියන 2 කොරින්ති 5:17. එබැවින් යමෙක්. මෙතන කියලා නෑ යමක් කියලා යමෙක්. ඒ කියන්නේ යම් පුද්ගලයෙක් කියනයි එබැවින්. එබැවින් යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුළ සිටින්නේ නම් ඔහු අලුත් මැවිල්ලක්. එබැවින් යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුළ සිටින්නේ නම් ඔහු අලුත් මැවිල්ලක්. හාලෙලූයා. ඊට පස්සේ පරණ දේ පහව ගියේය. මෙන්න සියල්ල අලුත් වී තිබේ. පරණ දේ පහව ගියා. මෙන්න සියල්ල මොනවද උනේ? මොනවද උනේ? අලුත් වුණා. දැන් පරණ දේ මොකක්ද? මම මේවා හැබැයි උගන්වලා තියෙනවා. මොකක්ද පරණ දේ? මතක නැහැ. මොකක්ද පරණ දේ? මොකක්ද අලුත් වුණු අලුත් එක? මතක නැහැ. පාපය. පාපය කියන්නේ මොකද්ද? පාපය මොකද්ද? පාපය. පාපේ මිලේ ගෙවුවා. ගැලවීම ලැබුවා. මොකද්ද පරණ දේ? මොකද්ද අලුත් දේ? මෙහෙමයි. එබැවින් යමෙක් ක්‍රිස්තුස් වහන්සේ සිටින්නේ නම් ඔහු අලුත් වෙන්නක්. අලුත් කෙනෙක්. ධර්මද පරණ දේ ඇවිල්ලා ආදම් නිසා මේ ලෝකෙට ඇතුල් වුණා වූ පරණ මනුෂ්‍යයාගේ ස්වභාවය. හාලෙලූයා. හාලෙලූයා. ධර්මද එබැවින් යමෙක් ක්‍රිස්තුස් වහන්සේ සිටින්නේ නම් ඔහු අලුත් වෙන්නක්. පරණ දේවල් පහව ගියේය. මෙන්න සියල්ල අලුත් වී තිබේ. මේක ඉංග්‍රීසි බයිබලයේ කියනවා behold
අපොහසත් වුණා. ඒ අපොහසත් වීම නිසා මේ ලෝකෙට ඇතුල් වුණු ඒ කියන්නේ සාතන් මේ ලෝකෙට දුන්නා වූ යක්ෂයාගේ හැකියාව ඒ හැම දෙයක්ම පරණ හැම දෙයක්ම කෙනෙක් ක්‍රිස්තුස් වහන්සේ වෙතට ආවට පස්සේ ඒ කෙනාට ඒ කිසි දෙයක් අයිති වෙන්නේ නැහැ. හාලෙලූයා. 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 ඒ කියන්නේ කෙනෙක් ක්‍රිස්තුස් තුලට ආවට පස්සේ කෙනෙක් ක්‍රිස්තුස් වහන්සේ තුලට ආවට පස්සේ ඔක්කොම අලුත් වෙලා ඉවරයි. අපි ආයි බයිබල් පදේ කියන්නේ. එබැවින් යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින්නේ නම් ඔහු අලුත් මැවිල්ලක්ය. පරණ දේ පහව ගියේය. මෙන්න සියල්ල අලුත් වී තිබේ. පරණ දේ පහව ගියා. ඒ කියන්නේ පරණ පාපේ හැම ස්වභාවයක්ම ඒ හැම ස්වභාවයක්ම පහ වෙලා ඉවරයි. ඔබ ඉන්නේ දැන් කවුරු තුල නිසාද? ක්‍රිස්තුස් තුල ඉන්න නිසා. හාලෙලූයා. හාලෙලූයා. දැන් ඔයගොල්ලෝ කාටවත් කියන්න බෑ යම් දෙයක් කරන්න ගියාම මට අරක නෑ, මට දක්ෂතාවය නෑ, මට හැකියාවක් නෑ, මට ප්‍රඥාව නෑ මේ දේ කරන්න කියලා. බයිබලයේ කියන එබැවින් යන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුල සිටිනේ නම් ඕවලුත් නැවිලා. ඒ කියන්නේ ඕගොල්ලෝ අලුතෙන් ඉපදිලා ඉවරයි. ජේසුස් වහන්සේ කුරුසියේ මැරෙච්ච දවස තමයි පාපයට ඔබවම මොනවද උනේ? පාපයට කියන්නේ පාපයට මොනවද උනේ? ජේසුස් වහන්සේ කුරුසියේ මැරිච්ච දවසේ පාපයට මොකද උනේ? පාපයට අපි මොකද උනේ? මොකද උනේ? කියන්නේ ජේසුස් වහන්සේ කුරුසියේ මැරෙද්දී අපේ පාපයට මොකද උනේ? කියන්නකෝ. දන්නවා කියන්නේ. කියන්නේ. අපිට කමාව ලැබුණා නේ අයියෝ. සමාව ලැබෙනවා කියන්නේ ඒක නිකන් පොඩි දෙයක්. හොඳට මතක තියාගන්න පාපයට සමාව ලැබෙනවා කියන්නේ ඒක නිකන් නෑ. සමාව කියන එක නෙමෙයි මෙතන තියෙන්නේ. ජේසුස් වහන්සේ කුරුසියේ මැරෙද්දී අපේ පාපයට මොකද උනේ? අපේ පාපේ ඉම කළා. ජේසුස් කුරුසියේ මැරෙද්දී අපි කොහෙද හිටියේ? උන්වහන්සේ තුලයි. කොහෙද හිටියේ? උන්වහන්සේ තුල. ඒ කියන්නේ ඕගොල්ලෝ එතකොට මේ ලෝකෙට කවුරුත් ඉපදිලා හිටියද? නැහැ. ජේසු මැරිච්ච දවසේ අපි හැම කෙනෙක් වෙන්නේ යේසුස් වහන්සේ තුල. එතකොට ජේසුස් වහන්සේ පාපේ ප්‍රශ්නේ විසඳුවාම අපි කොහෙද හිටියේ? උන්වහන්සේ තුල හිටියේ. හාලෙලූයා. මේක තේරුම් ගත්ත පිටුනුවේ එයාට පාපය කියන එකත් එක්ක එයා පොරබදින්නේ නැහැ. ඔගොල්ලෝ පොරබදින්නේ නැහැ පාපයත් එක්ක. එයාට පාපේ ප්‍රශ්නේ නැහැ. ජේසුස් වහන්සේ මලවුන්ගෙන් නැගිටිද්දී අපි කොහෙද හිටියේ? කොහෙද හිටියේ? උන්වහන්සේ තුල. හාලෙලූයා. එතකොට ජේසුස් වහන්සේ පාපේ මිලේ ගෙවලා ඉවරයිද? එහෙනම් අපි නවමෙවිල්ලක් උනේ කවදද? ඔන්න දැන් එනවා ප්‍රශ්නයකට. අපි නවමෙවිල්ලක් උනේ කවදද? මෙතන කියනවා කියන්නේ බයිබල් පදේ ආයේ. එබැවින් යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින්නේ නම් ඔහු අලුත් මැවිල්ලක්ය. මේ අපි නවමෙවිල්ල උනේ කවදද? මට කියන්න. දැන් අපි මන් දැන් ඔයගලන්ට කියපු දෙයට අනුව එබැවින් යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින්නේ නම් ඔහු අලුත් මැවිල්ලක් කියලා. එතකොට නවමෙවිල්ලක් උනේ කවදද එහෙනම්? කවදද? තරුෂි කියනවා ගැලීම ලෝක දවසේ. තව කවදද? අපි නවමෙවිල්ලක් උනේ කවදද? ජේසුස් වහන්සේ මැරෙද්දී උන්වහන්සේ තුල හිටියා කියලා දැන් ඔයගොල්ලෝ කිව්වනේ. උන්වහන්සේ මලවුන්ගෙන් නැගිටිද්දිත් අපි උන්වහන්සේ තුල හිටියා කියලා කිව්වනේ. දැන් මට කියන්න නවමෙවිල්ලක් උනේ කවදද? උන්වහන්සේ මලවුන්ගෙන් නැගිට දවසේ. දැන් තරුෂි කිව්වා මොකද්ද? ගැලවීම ලැබපු දවසේ කියලා. ගැලවීම ලැබපු දවසේ තමයි අර නව ඒ කියන්නේ ජේසුස් ඔයා ගැලවීම කියන එකෙන් අදහස් කරන්නේ යේසුස් වහන්සේ පිළිගත් දවසේ. එක්තරා දවසක කවුරුහරි කෙනෙක් කිව්වා
පල්ලියට එන්නේ ආඥා කරාම හොඳ වෙනවා මොකක් හරි එකක්. ඕගොල්ලෝ ආවා. ඕගොල්ලෝ දන්නේ නැහැ මේ ගැලවීම ලබනවා මුකුත් දන්නේ නැහැ. ඕගොල්ලෝ ඇලෙන්න හිටියා. ඕගොල්ලෝ ආයෙලා දේව සේවකයා දේශනා කරා යේසුස් වහන්සේ පිළිගත්තා. උන්වහන්සේව අදහගත්තා. මෙතන තියෙන බයිබල් පදේ. කුමක්ද යේසුස් වහන්සේ ස්වාමීන් වහන්සේ නුඹේ මුඛයෙන් ප්‍රකාශ කරන්නේ නම් දෙවියන් වහන්සේ විසින් උන්වහන්සේ මලවුන්ගෙන් එක්ව සිතින් අදහන්නේ නම් නුඹ ගලවනු ලබන්නේ. මේක තමයි කෙනෙක් ගැලවීම ලබද්දී ප්‍රකාශ කරන දේව බයිබල් පදේ. නුඹ ගලවනු ලබන්නේ. අන්න මෙයා කියපු විදිහට ගැලවීම ලැබුවා. ගැලවි එයා ඒක ප්‍රකාශ කරලා ඒක අදහන්න ගත්තට පස්සේ තමයි අන්න නවමැවිල්ලේ දේ ඒ කියන්නේ නවමැවිල්ල වුණු එක එයා යාගේ අත්දැකීම බවට පත් කරගන්න. හැබැයි දෙවියන් වහන්සේගේ මනසේ අපි හැම කෙනෙක්ම ගැලවීම ලැබුවේ ඇත්තටම නවමැවිල්ලක් උනේ කවදද? කියන්නේ කවදද? කවදද? අයියේ කියන්නේ මයික් කරන් කියන කවදද? මලවුන්ගෙන් නැගිට දවසේ. හාලෙලූයා. මේක තේරුම් ගන්නවා නම් යම් කිතුණියේ එයාට ගැලවීම ගැන ප්‍රශ්නක් නැහැ. Taman නවමැවිල්ලක් වෙලා ඉන්නේ කියලා ප්‍රශ්නකුත් නැහැ. හාලෙලූයා. දැන් අපේ මාතෘකාව ජීවිතයේ ආත්මිකත්වය. දැන් මේ ගැලවීම ලැබුවේ නවමැවිල්ලක් වුණු කෙනාට එයාට අයිති වෙනවා අලුත් පරිසරයක්. දැන් මෙතන ඉඳලා මම උගන්වන දේවල්ට හොඳට අහුම්කම් දෙන්න ඕනේ. ඔයගොල්ලෝ නිදිමත එනවා නම් ගිහලා මුණ හොද ගන්න නැත්නම් කන කයියෙන් මිරික ගන්න. හරිද? රයිට්. දැන් මේ ගැලවීම ලැබපු කෙනාට අලුත් පරිසරයක් අයිති වෙනවා. මොකක්ද අයිති වෙන්නේ? අලුත් පරිසරයක්. මොකක්ද? ආයෙත් බයිබල් එකක් ගන්න. ඒක බයිබල් පදේ වැඩි වෙලා ඉන්න එපා. කියන්නේ. එබැවින් යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින්නේ නම් ඔහු අලුත් මැවිල්ලක්ය. පරණ දේ පහව ගියේය. මෙන්න සියල්ල අලුත් වී තිබේ. සියල්ල පැමිණෙන්නේ දෙවියන් වහන්සේගෙන්. හරි. මෙතන කියන්නේ එබැවින් යමෙක් ක්‍රිස්තුස් වහන්සේ සිටින්නේ නම් ඔහු අලුත් මැවිල්ලක්ය. පරණ දේවල් පහව ගියා. මෙන්න සියල්ල අලුත් වෙලා තියෙනවා. දැන් එයා අලුත් මැවිල්ලක් වුණාම ඉපදෙනවා ක්‍රිස්තුස් වහන්සේ තුල. එතකොට එයාගේ පරිසරය මොන පරිසරයක්ද එයාට තියෙන්නේ? කියන්නේ මොකද්ද? right හරි උත්තරය ආවා. ඔකට උත්තරේ. එයාට අයිති වෙනවා ක්‍රිස්තුස් වහන්සේ තුල. ඒ පරිසරය තුල එයා ඉපදින්නේ. මොකද එයා ඉන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුල. ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ ස්ථානයක්. ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ පුද්ගලයෙක්. ඒකයි බයිබලයේ කියන්නේ. යෝහන් පොත බලන්න. ජේසුස් වහන්සේ බයිබලයේ යෝහන් පොතේ කියනවා. යේසුස් වහන්සේ තුල ජේසුස් කියන නුඹලා මන් තුල සිටනවා නම් මගේ වචනේ නුඹලා තුල පවතිනවා නම් හරි යෝහන් 15 කියනවා. යෝහන් 15 වෙනි පරිච්ඡේදයේ නුඹලා මන් තුලෙහි පවතිනවා නම් ඒ කියන්නේ ජේසුස් වහන්සේ තුල තමයි ක්‍රිස්තුස් වහන්සේ තුල තමයි අපි ඉන්නේ. අපි ඉපදෙලා තියෙන එතන. හාලෙලූයා. හාලෙලූයා. දැන් අපේ පරිසරය වෙනස්. හාලෙලූයා. ඔබට පේන්න බෑ ඔබගේ වටේ ප්‍රශ්න අරගල ලෙඩ රෝග ඔබ අල්ලන් ඉන්නවා. ඔබට අභියෝග එන්න පුළුවන්. හැබැයි ඔබට දකින්න ඕනේ ක්‍රිස්තුස් තුල පරිසරය. ආමේන්. හාලෙලූයා. ක්‍රිස්තුස් තුල පරිසරය. එබැවින් යමෙක් ක්‍රිස්තුස් තුල සිටින්නේ නම් අලුත් වෙරිලා මෙන්න සියල්ල එබැවින් මෙන්න සියල්ල අලුත් වෙලා තියෙනවා. behold බලන්න ඉංග්‍රීසි බයිබලයේ කියනවා behold බලන්න. ඔයගලන්ට පේන්න අවශ්‍යයි. ඔක්කොම දැන් අලුත් වෙලා තියෙන්නේ. අර ආදම්ගෙන් ආපු වැරදි දේවල් අසාර්ථකත්වය සමහරක් වෙලාවට අපි එක එක්කෙනා ව්‍යාපාර කරන්න හදනවා අපිට පේන්නේ දේශේ වැටිලා. අපිට පේන්නේ සල්ලි නැහැ. අපිට පේනවා හිඟකම් තියෙනවා. ඕගොල්ලෝ ක්‍රිස්තුස් තුල නම් ඉන්නේ. ඕගොල්ලන්ට පේන්න ගමන් නැහැ. කිසි හිඟකමක් නැහැ යේසුස් වහන්සේගේ නාමයෙන්. හාලෙලූයා. දකින්න. ජීවිතය ආත්මිකත්වය. හැබැයි අපිට වටේ තියෙන වාතාවරණයක් පේනවා. නෑ, හිඟකම නෑ, අරක නෑ, මේක නෑ. දක්ෂ
දක්ෂතාවේ නැහැ. ප්‍රඥාව අඩුයි. නැහැ. ඕගොල්ලෝ දේව වචනේ නම් දිනපතා බලන්නේ. ඕගොල්ලන්ට පේන්න ගන්නවා ඕගොල්ලෝ තුල ප්‍රඥාව ඇත්ති තරම් තියෙනවා කියලා. හාලෙලූයා. හාලෙලූයා. දේව වචනේ නම් ඕගොල්ලන්ට බලන්නේ. ඕගොල්ලෝ පේන ඕගොල්ලෝ ක්‍රිස්තුස් තුල ඉන්නේ. හාලෙලූයා. මුකුත් අඩුවක් නැහැ. ස්වාමීන් වහන්සේ මගේ නේරාය මට කිසි හිගයක් නොවන්නේය. හාලෙලූයා. ඔගලන් මේ දේ වචන මෙයා බලද්දි ඔගලන්ට පේනවා වටේ හිඟකමේ වාතාවරණයක් වෙනවා. හොඳට මතක තියාගන්න වාතාවරණයන් ස්ථිර නැහැ. අපි ගිහිල්ලා හවු වෙන්නේ වාතාවරණයන් වලට. අපි ගිහිල්ලා හවු වෙන්නේ මොනවටද? මොනවටද හවු වෙන්නේ? වාතාවරණයන් වලට. වාතාවරණයක් අපි ළඟට ආපු ගමන්ම අපි හිතනවා අපි පරාදයි කියලා. අපි හිතනවා අපිට මේ දේ කරගන්න බෑ කියලා. අපි හිතනවා දැන් අපි දුර්වලයි කියලා. ඇයි අර වාතාවරණය අපිට ලොකුවට පේනවා. හැබැයි අපි දන්නේ ඒ වාතාවරණය ස්ථිර නෑ. වාතාවරණය කියන එක වෙනස් කරන්න පුළුවන්. හාලෙලූයා. ඒ හැම වාතාවරණයක්ම ආවම ඕගොල්ලෝ වාතාවරණයට මෙට්ටයක් ඇඳක් දාලා වැරදි වාතාවරණයක් ආවම ඕගොල්ලෝ ඇඳක් දාලා හොඳ ලේයර් 4ක 5ක විතර මෙට්ටෙකුත් තියලා AC එකකුත් හයි කරලා වාතාවරණය නිදි කරවලා ඕගොල්ලෝ දොයියෝ කියනවා. දාගන්න පැටියෝ කියනවා. ඊට පස්සේ මේ වාතාවරණය ඕගොල්ලන්ගේ සල්ලි කරනවා. ඕගොල්ලන්ගේ ශ්‍රමයේ ශක්තිය කරනවා. ඕගොල්ලන්ව දුර්වල කරනවා. ඕගොල්ලන්ව බෙලහිල කරනවා. ඒ වාතාවරණය ඕගොල්ලන්ව අන්තිමට අසාර්ථක කරනවා. හැබැයි වැරදි වාතාවරණයක් ආපු ගමන් ඕගොල්ලන්ට පේනවා නම් ක්‍රිස්තුස් තුල ඕගොල්ලන්ට අයිති දේවල් මොකද කරන්නේ? ඕගොල්ලන්ට ක්‍රිස්තුස් තුල අයිති දේවල් පේන්න ගත්තට පස්සේ අර වාතාවරණයන් ඕගොල්ලන්ව දාලා දුවනවා. හාලෙලූයා. හිඟකම නම් ඕගොල්ලන්ට පේනවා දේව දූතයෝ ඕගොල්ලන්ට සපේන විදිය. දේව දූතයන්ට පුළුවන් ඕගොල්ලන්ට මෙහෙම කරලා සල්ලි ගෙනත් දෙන්න. හාලෙලූයා. ඕගොල්ලෝ විශ්වාස කරන්නේ නැහැ නේද? දේව දූතයන්ට පුළුවන් හැකියාව කියන එක මිනිස්සුන්ව ඕගොල්ලෝ වෙනුවෙන් නැගිටවන්න. ඕගොල්ලන්ට හිතා ගන්න බැරි අති අස්වාභාවික ජීවිතයක් ඒ පුළුවන්. ඒ ක්‍රිස්තුස් තුල ඒ වාතාවරණය ඔයගොල්ලෝ දැක්කොත් පුළුවන් ඒ ජීවිත ඔයගොල්ලන්ට දෙන්න. හාලෙලූයා. හාලෙලූයා. අමතක කරන්න එපා දෙවියන් වහන්සේලා අත් දෙකක් තියෙනවා කියලා. හාලෙලූයා. අමතක කරන්න එපා දෙවියන් වහන්සේලා අත් දෙකක් තියෙනවා කියලා. හරි. right. අමතක කරන්න එපා දෙවියන් වහන්සේට අත් දෙකක් තියෙනවා. ආමෙන්. ආමෙන්. ඔයගොල්ලෝ විශ්වාස කරනවද? දෙවියන් වහන්සේට අත් දෙකක් තියෙනවා. අමතක කරන්න එපා දෙවියන් වහන්සේට කටක් තියෙනවා කියලා. හාලෙලූයා. උන්වහන්සේට පුළුවන්. ඔයගොල්ලෝ තමයි දෙවියන් වහන්සේට පුළුවන්. උන්වහන්සේ ඔක්කොම කරලා ඉවරයි. right අපි ඊළඟ එකට යන්න නැත්නම් අපිට කාලේ නැතු වෙනවා. 1 කොරින්ති 12:13 ටකල 1 කොරින්ති 12:13 මක්නිසාද යුදෙවරු නොහොත් ග්‍රීක්වරු වෙත්වා දාසයෝ නොහොත් නිර්දාසයෝ වෙත්වා අපි සියල්ලෝ එකම ආඥානන් වහන්සේ තුල එකම ශරීරයට බෞතිස්ම කරනු ලැබ සියල්ලෝ එක ආඥානන්ගෙන් පොවනු ලැබීමුව. අන්න බලන්න. මක්නිසාද යුදෙවරු නොහොත් ග්‍රීක්වරු වෙත්වා දාසයෝ නොහොත් නිර්දාසයෝ වෙත්වා අපි සියල්ලෝම එකම ආත්මන වහන්සේ තුල. හාලෙලූයා. හාලෙලූයා. එකම සුදාතන වහන්සේ තුල එකම ශරීරයට බෞතිස්ම කරනු ලැබ සියල්ලෝ එක ආත්මන වහන්සේගෙන් පොවනු ලැබෙනවා. ඒ කියන්නේ ආත්මන වහන්සේගෙන් අපි පිළිලා ඉන්නේ. ආත්මන වහන්සේ තුල අපි ගිල්විලා ඉන්නේ. හාලෙලූයා. ආත්මන වහන්සේ තුල අපි
ආයතන වහන්සේ තුල අපි ජීවත් වෙන්නේ. ආමේන්. හalleluya. ඒ ස්වාමීන් වහන්සේ අද අපේ සිත් තුල වාසය කරනවා. සුදාත්ම වහන්සේ අද ඔයගලගේ ඇඟ ඇතුලේ ඉන්නේ. ආමේන්. ඒක නිසා හොඳට මතක තියාගන්න අපේ සිත පිළිවෙල කරගෙන බයිබලයේ කියන සිත පිළිවෙල කරගෙන මනුෂ්‍යයට අයිති දෙයක්. දෙවියන් වහන්සේගේ දේව දකින්න අපේ සිත අපේ හදවත අපි පිළිවෙල කරගන්න අවශ්‍යයි. දන්නවද? වැදගත් වෙන්නේ මේ ආත්මය තුල ඔබලට නැවත ඉපදුණු ආත්මය තුල අලුත් පරිසරය ඔබල අවබෝධ කර ගැනීම. හalleluya. මොකක්ද අවබෝධ කරගන්න ඕනේ? අලුත් පරිසරය. දන්නවද අලුත් පරිසරය තේරුම් ගන්න. දැන් සමහරක් වෙලාවට අපි සභාවට එනවා දේ වචන අහනවා. බලන්න සභාවෙන් එළියට ගියාම ශනික අපේ පරිසරය වෙනස් වෙන්නේ නැහැ. අපේ පරිසරය ශනික වෙනස් වෙන්නේ නැහැ. සමහරක් අය මට සාක්ෂි දැල්ලා දෙනවා පාස්ටර්. පල්ලියට ආවම හොඳට ඉන්නවා. ගෙදරට ගිය ගමන්ම ඔළුව අවුල් වෙනවා. ඇයි ඒකට හේතුව? පාස් පල්ලියට ඇර යාඥා කරාම හිතට සැනසීමක් හම්බ වෙනවා. ගෙදරට ගිය ගමන්ම ආයි ඔළුව මෙහා වෙනවා. ඇයි එහෙම වෙන්නේ? ඇයි එහෙම වෙන්නේ? එයා අර ගෙදර තියෙන පරිසරය ගෙදර තියෙන යම් ඍණාත්මක පරිසරයක් තියෙනවා නම් එයා ඒ ගෙදර තියෙන පරිසරය ඒක එයාගේ පරිසරය කියලා ඇත්ත පරිසරය කියලා විශ්වාස කරනවා. කිතුනේ ක්‍රිස්තුස් වහන්සේ තුල Tamanට අයිති දේවල් දකින්න ගත්තට පසුව ආත්මිකව දැකීම හරි වැදගත් දෙයක්. මට මතකයි මම අර ඇඳිරි නීතියේ කාලේ කර්ෆියු කාලේ මේ මම ආත්මික ඇස්වලින් දකින්න කියලා මැසේජ් එකක් කරලා තියෙනවා YouTube එකේ. ඒක තියෙනවා ඒක ඔයගලන්ට බලන්න ගෙදර ගිහලා ආයි ආත්මිකව දේවල් දැකීම හරි වැදගත්. කිතුනේ කෙනෙක් එයා පරිසරයේ ගෙදර තියෙන තමුන්ගේ වැරදි වාතාවරණයන් රැකියාව කරන තැන වැරදි වාතාවරණයන් ව්‍යාපාර කරලා තියෙන මේ වාතාවරණයන් එයාගේ කියලා බාරගත්තට පස්සේ ඒ ඍණාත්මක හැම දෙයක්ම එයා ඒව වලින් පාලනය වෙන්න ගන්නවා. තේරුණාද? නිවස තියෙන තමුන්ගේ දරුවන්ගේ වැරදි වාතාවරණයන් ඒව වලින් පාලනය වෙන්න එපා. ඒ වැරදි හැම වාතාවරණයක්ම ඕගොල්ලෝ දකින්න ඕනේ ක්‍රිස්තුස් තුල ඉඳගෙන. ක්‍රිස්තුස් තුල ඔයගලන්ට අයිති දේ තුල ඉඳගෙන ඔයගොල්ලෝ එක දකින්න ඕනේ. මොකද කිතුණුවෙකුට වරදින හැම දෙයක්ම තමයි වරදින තැන් තමයි ඒගොල්ලෝ ජීවත් වෙනවා මේ ලෝකෙන් එන කරුණු සහ තොරතුරු මත. මොනවත් මතද? කරුණු සහ තොරතුරු. හalleluya. ඔබ ගන්න කරුණු තොරතුරු ආත්මික තොරතුරු සහ දේවල් නෙවෙයි නම් හොඳට මතක තියාගන්න ඔබට පවතින්න බෑ දෙවියන් වහන්සේගේ මිනිස්සෙක් නෙවෙයි. කරුණු සහ සත්‍ය කියන්නේ දෙකක්. කරුණු සහ සත්‍යද දැන් අපි මේ බලන්නේ දෙවියන් වහන්සේගේ වචනේ මොකද්ද? කරුණුද සත්‍යද? සත්‍ය. අපි මේ බලන්නේ කරුණුද? නෑ. දැන් බලන්න ලෝකේ කරුණු මත කියනවා අපි දන්නවා මේ රටේ වාතාවරණය තුල අපි දකිනවා කරුණු අනුව මිනිස්සුන්ට බයගෙන දෙන දේවල් මිනිස්සුන්ට සමාජයෙන් ඇතුල් කරනවා. තේරුණාද? බය. මිනිස්සුන්ට බය දෙනවා. දැන් මම ඔයගලන්ට මේ දේශනා කරන දේ අනුව මේ පොළවේ මේ තියෙන වාතාවරණය තුල කිසි දෙයක්වත් ඔයගලන්ට මට පිළිගන්න පුළුවන්ද? පුළුවන්ද? පිළිගන්න පුළුවන්ද? උත්තර දෙන්නකෝ. මේ උගන්වන දේවල් තුල මේ ලෝකයේ ඔයගලන්ට නිවුස් වලින් මේ සමාජ
අයිතිද? අයිතිද? නැහැ. හාලෙලූයා. ඕගොල්ලෝ ක්‍රිස්තුස් තුල මානසිකත්වේ නම් ඉන්නේ. ඕගොල්ලෝ ළඟට ඩෙල්ටා නෙමෙයි ඩෙල්ටා ටොපියාවත් ඕගොල්ලෝ මොකද කරන්නේ? හා? පොඩි කාලේ ඩෙල්ටා ටොපි අපි කෑවනේ නේද? අද ඩෙල්ටා ටොපි මිනිස්සුන්ව කන තත්ත ඇවිල්ලා. නේද? ඔක්කොම පොසිටිව් වෙන්න කැමති අපි ඔක්කොම කැමති පොසිටිව් වෙන්න නේ සඳහන්. කොරෝනා විතරක් කැමති නෙගටිව් වෙන්න. මේ අපි ඔක්කොම කැමති අපි පොසිටිව් දේවල් වලට අපි හොඳටම කැමතියි. අපි හොඳ දේවල් වලට කැමතිනේ නේ. කොරෝනා විතරක් නෙගටිව් වෙන්න කැමතියි. හොඳට මතක තියාගන්න ඩෙල්ටා ටොපි වා කෑවේ නෑනේ. ඩෙල්ටා ටොපි කාලා නෑනේ. හරිද? රයිට්. තාම තියනවද? දැන් තියෙනවා. ඔව් තියෙනවානේ. මම කෑවන්න දන්නේ නැහැ. හොඳයි. ඩෙල්ටා ටොපි පොඩි කාලේ කෑවා වගේම අදටත් ඕගොල්ලෝ ඩෙල්ටා කනවා. හාලෙලූයා. හාලෙලූයා. මොකද හේතුව ඕගොල්ලන් මේ බොරුවට නිකන් මොනවද කොහොමද කියන්නේ නිකන් හැංගීම අවශ්‍යලා තියන්න නෙවෙයි. අපි ක්‍රිස්තුස් තුල නම් ඉන්නේ. උදාහරණ සමහරක් මිනිස්සුන් තමන්ගේ ගෙදරට පාස්ටර් එනවටත් බයයි. පාස්ටර් කොරෝනා. දැන් කටාන එක ගෙදරක ඉස්සගෙන මඩුව පාස්ටර් කොරෝනානේ පාස්ටර්. ඒ ගෙදරකට ස්ටිං යන්න අපි හිතුවා. පාස්ටර් කොරෝනා. ඉතින් මම කල්පනා කරා ඒ කියන්නේ දැන් අපි විශ්වාස කරන්නේ මොකද්ද? හිතන්න මොකද්ද මේ දෙවියන් වහන්සේගේ වචනය? අපි විශ්වාස කරන දෙවියන් වහන්සේගේ ජීවනය මෙයාගේ ඇඟ ඇතුලේ ජීවනය තියෙනවා. එතකොට මෙයා කෙනෙක් ළඟට ගිහිල්ලා මෙහෙම කතා කරාම මෙයාගෙන් යන්නේ කොරෝනාද ජීවනය? මොකක්ද යන්නේ? ජීවනය. හාලෙලූයා. මේ හැම සත්‍යතාවයක්ම කිතුණුවට පෙන්වන්න ගත්තට පස්සේ කිතුණුව බය වෙනව නතර වෙනවා. හාලෙලූයා. ඔකෝ තමයි බය වෙන්න ඕනේ. වාතාවරණය ස්ථිර වෙන්නේ. හාලෙලූයා. හාලෙලූයා. ඒක නිසා මේ අලුත් පරිසරය තුල අපි ක්‍රිස්තුස් වහන්සේ තුල ජීවත් වෙනවා. මේ අලුත් පරිසරය ගැන අපි අවබෝධ කරගන්න ඕනේ. ඒ අවබෝධ කරගන්න නම් කරුණු මත අපි යැපෙන එක නතර කරන්න ඕනේ. ලෝකයේ කියන කරුණු මත යැපෙන එක නතර කරන්න ඕනේ. සත්‍යතාවය යොහන් 14:6 කියන්නේ. සුදු යොහන් 14:6 යේසුස් වහන්සේ ඔහුට කියනසේ මාර්ගයද සැබෑවද ජීවනයද මමය. යේසුස් වහන්සේ ඔහුට කියනසේ මාර්ගයද සැබෑවද ජීවනයද මමය. යේසුස් වහන්සේ කියනවා මාර්ගයද සැබෑවද ඒ කියන්නේ සත්‍යද ඊළඟට ජීවනයද මමය. ඊට පස්සේ මා කරුණු කොටගෙන මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත. මා කරුණු කොටගෙන මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙතට යන්නේ නැහැ. දන්නවද? ලෝකේ කරුණු තුල තියෙනවා ඕගලන්ට පෙන්නනවා තොරතුරු අනුව පෙන්නනවා. උතර මතක තියාගන්න මම මේ දේවල් මේක මේ විදිහට දේශනා කරන්නේ කරුණු මත යැපෙන්න එපා. ලෝකේ තොරතුරු මත යැපෙන්න එපා. ලෝකේ තොරතුරු කියනවා අපි මිනිස්සුනේ නේද? ඔගොල්ලෝ මිනිස්සුද? හොඳ ප්‍රශ්නයක්. අපි මිනිස්සුනේ නේ සඳහන්. අපි මිනිස්සුනේ අපිට තමයි මිනිස්සුන්ට තමයි ලෙඩ හැදෙන්නේ. නේද? මිනිස්සුන්ට තමයි යන්නේ ලෙඩ හැදෙන්නේ අපි මිනිස්සු. නේ? ඇත්තටම අපි මිනිස්සුද? යම් ගීතාවලිය පොතේ. මේක අහලා අදින් පස්සේ කිව්වොත් අපි මිනිත්තුනේ පාත්ත. අපි මිනිත්තු
කියන්න එපා ඊට පස්සේ අපි මිනිස්සු කියලා. හාලෙලූයා. අපි යන් ගීතාවලිය පොතට. ගීතාවලිය පොතේ 82:6. ගීතාවලිය 82:6. ගීතාවලිය 82:6. ඊට පස්සේ කියන්න එපා අපි මිනිස්සු කියලා. කියන්න. ගීතාවලිය 82 කියන්න. නුඹලා දෙවිවරුය. කියන්න. නුඹලා දෙවිවරුය. නුඹලා කවුද? කවුද? ගීතාවලිය 82:6. කියන්න නුඹලා දෙවිවරු. නුඹලා දෙවිවරුය. දැන් කරුණ වලදී කියනවා මේ පොළවේ කරුණ මත කියනවා මෙයා මිනිස්සෙක්. ඔයා පාරේ යති මාස් එක දාගෙන යන්න ඕනේ නැත්තම් වන කොරෝනා එනවා. අපි මම හැමදාම කියනවා මම බය නැතුව කියන අපි නම් මාස් එක දාන්නේ මීතිය නිසා විතරයි. නැත්තුව මේ මේවට බය ඩෙල්ටාවට බය කොරෝනාවට බය දාන්නේ නැහැ. මොකද මම දන්නවා මගේ ජේසු කුරුසියේ මැරෙද්දී හැම රෝගයක්ම පරාජය කළා. හාලෙලූයා. හාලෙලූයා. මම ඒක දන්නවා. අපි ඒක දන්නවා. අපි මේ විදිහට හැසිරෙන්නේ කතා කරන්නේ අපි දන්නවා. අපි රජයට කීකරු වෙන්නේ නැහැ. හැබැයි දෙවියන් වහන්සේගේ වචනෙට කීකරු වෙනවා. දෙවියන් වහන්සේගේ මනස අපිට දීලා තියෙන මේ විදිහට හිතන්න අපිට පුරුදු කරලා තියෙනවා. මම මේ ඔයගලන්ට මේ විදිහට හිතන්න පුරුදු කරනවා. එහෙම හිතන්න පුරුදු වුණාම ඔයගලන්ට පේන්න ගන්නෑ. හුස්ම ගන්න අමාරු වෙනවා. මැරෙනවා දැන්. අයියෝ. එන්නේ නෑ ඔයගලන්ට ඒක පේන්නේ නෑ. ඔයගලන්ට ඒක පේන්නේ නෑ. ඔයගලන්ට ඒක පේන්නේ නෑ. මේ බයිබල් පද දැනගෙන කෙනෙක් කොහොමද කියන්නේ? කෙනෙක් කොහොමද බයේ ජීවත් වෙන්නේ? කියන්නයි නුඹලා දෙවිවරුය. නුඹලා දෙවිවරු. ගීතාවලිය 82:6. නුඹලා දෙවිවරුය. ඊට පස්සේ නුඹලා සියල්ලෝම මහෝත්තමයන්ගේ පුත්‍රයෝ යයි කියමු. නුඹලා ඔක්කොම කාගේ පුත්තුද? මහෝත්තමයන්ගේ පුත්තු. පුත්‍රයෝ. හාලෙලූයා. මේ විදියටම හිතන්න. අද ගෙදර ගිහලා මේක මෙනෙහි කරන්න. මෙනෙහි කරන්න. අපි දෙවිවරු. අපි මිනිස්සුද? දැන් කියන්න බෑ. ඔයගොල්ලෝ හිතාගෙන ඉන්නේ මේ දෙවියන් වහන්සේම කියනවා නුඹලා දෙවිවරු කියලා. අපි කියන්නේ නෑ. බාත අපි අර පණුවා. අර බයිබලේ කියන්නේ යාකෝබ් කියනවා ස්වාමීනි පණුවෙක් වැනි වූ මට සමා වෙන්න ස්වාමීනි කියලා. දැන් එතකොට දෙවියන් වහන්සේගේ ඉස්සරහට පණුවෙක් යනවා. දෙවියන් වහන්සේ ළඟට පණුවෝයි, ගැඩබිල්ලෝයි, කෙම්බෝයි, කැරපොත්තෝයි එන්නේ නැහැ. දෙවියන් වහන්සේ ළඟට එන්නේ දෙවිවරු. හාලෙලූයා. මම කියන්නේ අපි දෙවිවරු උනේ කොහොමද කියලා. අපි දෙවිවරු උනේ දෙවියන් වහන්සේගේ ජීවනය අපි තුළට ඇතුල් කරපු නිසා. හාලෙලූයා. ඔයගොල්ලෝගේ මේ ඇඟ දිහා බලලා හිතන්න එපා අපි මිනිස්සු කියලා. ඔයගොල්ලන්ට වෙලා තියෙන මොනවද මිනිස්සුන්ට වෙනවද? මනුෂ්‍ය හිතනවා මේ ශරීරය දිහා බලලා කියනවා. කිතුණු මනුෂ්‍යයා කියලා කියන්නේ මම ගිය සතියේ කියනවා ආත්මයක්ද ශරීරයක්ද? මොකද ඉස්සෙ? ආත්මය. සත්තුන්ට ආත්මයක් තියනවද? නෑ. මනුෂ්‍යයා කියලා කියන්නේ ආත්මයක්. දෙවියන් බයිබලයේ කියනවා දෙවියන් වහන්සේ යනු ආත්මයක්ද ශරීරයක්ද? මොකද්ද? ආත්මයක්. අපි ආත්මයක්. හැබැයි මේ ආත්මේ ශරීරයක් තුල ජීවත් වෙනවා. ඉතින් ඕගොල්ලන්ගේ ඇත්ත ස්වභාවය මේ ශරීරය අනුව බලන්න එපා. හාලෙලූයා. මේක අනුව බලන්න එපා. මේක අනුව බලන්න එපා මුකුත්. මේක අනුව මුකුත් බලන්න එපා. ඇත්ත කෙනා ආත්මය. ඒ ආත්මය ගැලවීම ලැබුවට පස්සේ අලුත් පරිසරය තුල ඉපදුනාට පස්සේ එයා තුළ දෙවියන් වහන්සේගේ ජීවනය තියෙනවද නැද්ද? තියෙනවා. ඉතින් ඒ ජීවනය නිසා තමයි කියන්නේ නුඹලා දෙවිවරු.
හalleluya. හalleluya. නුඹලා දෙවිවරු. ඊට පස්සේ ටික හටගත්තා. නුඹලා සියල්ලෝම මහෝත්තමයන්ගේ පුත්‍රයෝයි කියමි. නුඹලා ඔක්කොම මහෝත්තමයන්ගේ පුත්‍රයෝ. ඔන්න බලන්න ඊට පස්සේ කියන එක කියන්නේ. එහෙත් නුඹලා මනුෂ්‍යයන් මෙන් මැරෙන්නහුය. ආයෙත් කියන්නේ එහෙත් නුඹලා මනුෂ්‍යයන් මෙන් මැරෙන්නහුය. ආයෙ කියන්නේ එහෙත් නුඹලා මනුෂ්‍යයන් මෙන් මැරෙන්නහුය. එහෙත් ඕගොල්ලෝ මිනිස්සු වගේ මැරෙනවා. දැන් අපි පොදු උදාහරණයක් තියෙනවා. ඕගොල්ලෝ සමහරක් වෙලාවට කියනවා නේද? ඔය වැරදි වැඩ කරන මිනිස්සු මැරුණාම කියනවා නේද? අරු බල්ලෙක් වගේ මැරිලා ගියේ කියලා කියන්නේ. නේද? අරු කරපු වැරදි වලට බලපන් අරු බල්ලෙක් වගේ සතෙක් වගේ පාරේ වාහනයක් යට කරලා අරු මැරිලා ගියා. අපි කියන්නේ නැද්ද? මම කියන්නේ නැහැ. ඔයගොල්ලෝ කියලා තියෙනවද? අහලා තියෙනවා. අරු බල්ලෙක් වගේ මැරිලා ගියා. දෙවියන් වහන්සේ කියන්නේ ඒක. කියන්නේ නුඹලා එහෙත් නුඹලා මනුෂ්‍යයන් මෙන් මැරෙන්නහුය. එහෙත් මිනිස්සු වගේ මැරෙනවා. දෙවියන් වහන්සේ කැමති නෑ අපි මිනිස්සු වගේ නෙමෙයි කොහොමත් මැරෙන එකට. මිනිස්සු වගේ මැරලා යන එකට දෙවියන් වහන්සේ කැමති නෑ. ඔයගලගේ ජීවිතේ සාක්ෂි කවදාවත් දිය වෙන්න එපා. කොරෝනා ආසාදිතව මිය යයි කියලා. බය වෙන්නත් එපා. ඔයගලගේ ලියවෙන්න එපා. අනතුරක් වුණා. එයා වාහනයක යට වුණා, එයා මැරුණා. හalleluya. ඔයගලන්ට කවදාවත් මිනිස්සු වගේ ලෙඩ රෝගේ හැදිලා උස්සන් ගිහිල්ලා බලාපොරොත්තු වෙන්න එපා. ආදාහනාගාරයට කුක්කල දායි කියලා. සමහරක් වෙලාවට මිනිස්සුන්ට කොරෝනා හැදිච්ච ගමන් මට එක්කෙනෙක් කිව්වා මේ ළඟදී එක ලංකාවේ කලාකරුවෙකුට කොරෝනා යම් ආසාදිත වෙලා එයාට යාඥා කරන්න මට අවස්ථාවක් හම්බුණා. යාඥා කරා. මම දෙවෙනි ස්තුලයට කියපු දෙයක් තමයි ඔයා දකින්න යේසුස් වහන්සේ ලෝවාස්කෝයි කියලා. හalleluya. ඔයගොල්ලෝ දන්නවද? සුවය කියන එක ක්‍රිස්තුස් වහන්සේ තුල අපිට අයිති දෙයක්. අපි දැක්කොත් අපි වර පොළ පෙට්ටිය දාලා දැන් කාඩ්බෝඩ් වලින් දුවන පෙට්ටිය හදන්නේ. කවදාවත් දේව දකින්න එපා. අපි මිනිස්සු වගේ යන්නේ නැහැ. හalleluya. අපි මිනිස්සු වගේ යන්නේ නැහැ. ආමෙන්. ආයි කියන තක්ෂේ බයිබල් පදේ. නුඹලා දෙවිවරුය. නුඹලා සියල්ලෝම මහෝත්තමයන්ගේ පුත්‍රයෝයි කියමි. එහෙත් නුඹලා මනුෂ්‍යයන් මෙන් මැරෙන්නහුය. එහෙත් නුඹලා මනුෂ්‍යයන් මෙන් එහෙත් නුඹලා මනුෂ්‍යයන් මෙන් මැරෙනවා. එහෙත් නුඹලා මනුෂ්‍යයන් මෙන් මැරෙනවා. නමුත් ක්‍රිස්තුස් වහන්සේ තුල අපිට එහෙම වෙන්නයි තියන්නේ. හalleluya. අපි යම් එක යොහන් පොතට මම මේ බයිබල් පදය ලෑස්ති කරන්න ආවේ නැහැ. නමුත් මට මගේ ආත්මෙට පෙළඹීමක් තියෙනවා ඒක කියන්නේ. අපි කියන එක යොහන් පොතේ තුමේ එක යොහන් තුන්වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය. අපේ දෙවියන් වහන්සේගේ දරුවෝ යැයි කියනු ලබන ලෙස පියාණන් වහන්සේ කෙබඳු ප්‍රේමයක් අපට දී වදාළ සිද්දැයි බලන්න. අපි එබඳු නොමය. ඔන්න බලන්න. ආයෙ කියන්නේ එක. අපි දෙවියන් වහන්සේගේ දරුවෝ යැයි කියනු ලබන ලෙස පියාණන් වහන්සේ කෙබඳු ප්‍රේමයක් අපට දී වදාළ සිද්දැයි බලන්න. අපි දෙවියන් වහන්සේගේ දරුවෝ යයි කියනු ලබන ලෙස පියාණන් වහන්සේ කෙබඳු ප්‍රේමයක් අපට මොනවද දී වදාළ සේක්දයි බලන්න. ඒ කියන්නේ
දෙවියන් වහන්සේගේ ප්‍රේමය කියන එක තේරුම් ගන්න. දෙවියන් වහන්සේගේ ප්‍රේමය නිසා ජේසුස් වහන්සේව පොළවට එවලා මනුෂ්‍ය ජීවනය කියන්නේ සුඛේ. ග්‍රීක භාෂාවේ මනුෂ්‍ය ජීවනය කියන සුඛේ. දෙවියන් වහන්සේගේ ජීවනයට කියන zoe කියලා zoe. දෙවියන් වහන්සේ තේරුම් ගන්න සුඛේ අයින් කළා zoe දුන්නා. හාලෙලූයා. මනුෂ්‍ය ජීවනයේ දෙවියන් වහන්සේගේ ජීවනය කියන්නේ දෙකක්. දෙවියන් වහන්සේගේ ජීවනයට ග්‍රීක භාෂාවෙන් කියන zoe zoe. මනුෂ්‍ය ජීවනයේ කියන සුඛේ. ඒ කියන්නේ සුඛේ අයින් කරලා ජේසුස් වහන්සේ මෙයා පිළිගත්තද? මෙයාගේ සුඛේ අයින් කරා. ඒ කියන්නේ මනුෂ්‍ය ජීවනය අයින් කරා. දැන් දෙවියන් වහන්සේගේ ජීවනය. දෙවියන් වහන්සේගේ ජීවනය මෙයා තුළ දැම්මා. දැන් මෙයා දකින්න ඕනේ ජීවනය තුළ දේවල්. ක්‍රිස්තුස් කියන පරිසරය තුළ තියෙන දේවල්. හැබැයි දකින්න බෑ. ලෝකේ කරුණු, ලෝකේ තොරතුරු වලින් ඔළුව වැහිලා තිබ්බොත්. හාලෙලූයා. හාලෙලූයා. ලෝකේ කරුණු, ලෝකේ තොරතුරු, ලෝකේ අදහස් ඒව ඇවිල්ලා අපිව වට කරගත්තොත් පේන්නේ නැහැ. අපි මිනිස්සු. අපි මිනිස්සු. අපි මේ ප්‍රේමය තේරුම් ගන්න ඕනේ. අපි දෙවියන් වහන්සේගේ දරුවෝ කියනු ලබනස පියාණන් වහන්සේ කෙබඳු ප්‍රේමයක් අපට දී වදාලා සේක් දෙයි. බලාපල්ලා. ඊට පස්සේ කියන්නේ මොකද්ද? කියන්නේ අපි එබඳු වූමයි. අපි කොයි වගේද? අපි එබඳු වූමයි. මේක කියද්දි කැම්මක් දෙන්න ඕනේ. බලන්න. අපි දෙවියන් වහන්සේගේ දරුවෝ කියනු ලබනස පියාණන් වහන්සේ කෙබඳු ප්‍රේමයක් අපට දී වදාලා සේක් දෙයි. බලාපල්ලා. අපි එබඳු. ඒ කියන්නේ ඒ ජාතියේ අය. Hallelujah. Hallelujah. අපි එපඳුව බයිබලේ අපිට මේක හිතන්න දෙන විදිය. අපි එපඳුව. ඒ කියන්නේ අපි ඒ වගේ අය. ඇයි මෙතන අපි එපඳුව කියලා කියන්නේ? දෙවියන් වහන්සේගේ දරුවෝ, පුත්‍රයෝ. Hallelujah. අපි ඒ වගේ අය. දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ. මනුෂ්‍ය නෙවෙයි. Hallelujah. ගැලවීම ලැබුණු නැති අය ළඟ තියෙන සුඛේ මනුෂ්‍ය ජීවනය. ඒ නිසා ඒගොල්ලෝ මනුෂ්‍ය ජීවනය අනුව කතා කරනවා, හිතනවා, ජීවත් වෙනවා, කල්පනා කරනවා, තීරණ ගන්නවා ඔක්කොම. ඉතින් අපි තුල තියෙනවා සෝයේ. ඉතින් අපි ඒ අනුව හිතනවා, කල්පනා කරනවා, තීරණ ගන්නවා. ඒගොල්ලන් හිතනවා අපිට මෙන්ටල් කියලා. අපිට මෙන්ටල් නෑ. අපි අති අස්වාභාවික ජීවිතයක් ගැන දෙවියන් වහන්සේ අපට පෙන්නුවා. අපිට ඒ જાති ජීවිතයක් දුන්නා. අපි ඒක ගැන හිතනවා. ඉතින් අපිට බය හිතෙන්නේ නැහැ. ඉතින් අපිට මොනව කරන්නද? ජේසුස් වහන්සේ පිළිගත්තාට පස්සේ බයිබලයේ දේ වචන ඉගෙන ගත්තාට පස්සේ දැනගත්තාට පස්සේ අපිට ඒ වගේ හිතන්න වෙනවා. ඉතින් අපි හිතනවා. හාලෙලූයා. ඉතින් මොකක්ද අපි කරන්නේ? කෙනෙක් සුපර්මෑන් එක්ක හිටියොත් කෙනෙක් සුපර්මෑන් අහිත හිතමුකෝ ඔයාගේ හොඳම යාළුවා සුපර්මෑන් කියලා සුපර්මෑන් එනවා ඔයා වෙක්කයි යනවා සුපර්මෑන් එක්ක තමයි යන්නේ අපි සුපර්මෑන්ලා තමයි හාලෙලූයා අපේ ජීවිතයේ වීරයා යේසුස් වහන්සේ Hallelujah. අපේ ජීවිතයේ ප්‍රධාන වීරයා යේසුස්. ඔහුගේ ජේසුස් බලන්න ජේසුස් කරපු දේවල් කවුද කරේ? මූදේ ඇවිදගෙන ගියා. ඔය දැන් ඉන්න සමහරක් කොල්ලෝ කෙල්ලන්ගේ වීරයා කවුරු හරි ගායකයෙක්. නැත්තම් නළුවෙක්. මොනවද කරලා තියෙන්නේ? එහෙම මෙහෙන් ඇඟ පේන්න ඇඳුමක් ඇඳලා නටලා. හිතන්න ඔයගලගේ ජීවිතවල වීරයා යේසුස් වහන්සේ කරගන්න. මොනවද වීරයා කරේ? මුදේ පයින්ට පයින් ඇවිදගෙන ගියා. හාලෙලූයා. මුද නිශ්චල කරා. හාලෙලූයා. හිතන්න අපේ වීරයා කරපු දේ. ඉතින් හිතන්න ඒ වීරයාව නිතරම ඇසුරු කරනවා නම් ඒ වීරයාගේ අභිමුඛත්වයට නිතරම ගිහිල්ලා යාඥා කරනවා නම්
ඒ වීරයත් එක්ක කතා කරනවා නම් අපි ඒ වීරයා වගේ හිතන්නේ නැද්ද? හිතනවනේ. අපි ජේසුස් එක්ක නිතරම ඇසුරු කරොත් තමයි ජේසුස් එක්ක ඇසුරු කරන්න පුළුවන්. යාඥා කරද්දී උන්වහන්සේට සාබයිකමද වචනේ මෙනෙහි කරද්දී ජේසුස් එක්ක නිකන් ඇසුරු කරන්න උන්වහන්සේත් එක්ක මෙහෙම. ඔගොල්ලෝ කාලයක් ඇද්දි නිකම් මේ වගේ වෙනවා. හිතනවා ඒ වගේ කතා කරනවා ඒ වගේම ඔක්කොම. දැන් අපි යාඥා කරලා ඒ වචනේ මෙනෙහි කරලා භාවනා කරන්න ගත්තාම ඉතින් ජේසු වගේ හිතන්න ගත්තට පස්සේ අපිත් අනේ අර ජේසු මූද පිට පයින් ඉඳන් ගියා වගේ වැඩ පොළවේ කරන්න ගන්නවා. ඉතින් සමහර කෙනාට අපිව පේන්න පුළුවන් පඬිතයි. කියන දේ අහන්නේ අපි කරුයි. පාස්ටර්ට පඬිතයි. පාස්ටර් ඔක්කොම වෙන්න හදනවා. ડોක්ටර් වෙන්නත් හදනවා පාස්ටර්. PhD වෙන්නත් හදනවා. ඔක්කොම වෙන්න හදනවා. ඕම ගිහලා කොහරි ගිහලා යනගන්නේ. එහෙම හිතන්නේ ඇයි දන්නවද? මේ වචනේ මෙනෙහි කළා භාවනා කළා යාඥා කරලා ඕගොල්ලොත් එහෙම කරලා බලන්න ඕනේ. ඕගොල්ලොත් මේ වගේ පඬිත වෙන්නේ නැද්ද කියලා. ඒක පඬිතකමක් නෙවෙයි. ජේසු වගේ හිතන්න පුරුදු වෙලා. හalleluya. අපි දෙවියන් වහන්සේගේ දරුවෙක් කියලා බලස පියන් වහන්සේ කෙබඳු ප්‍රේමයක් බලන්නම්මෝ කෙබඳු ප්‍රේමයක් අපිට දීවදලසේකයි බලාපල්ලා බයිබලයේ කියනවා බලාපල්ලා කොච්චර දෙවියන් සුබරන් ප්‍රේම කළා තියෙනවද කියලා. ඊට පස්සේ කියනවා අපි එපඳු අපි වගේ අපි ඊළඟට යන්න මම මේක කියලා අවසන් කරනවා. තුන්වෙනි කොටසකුත් කරන්න වෙනවා ලබන සතියේ කරන්න දෙයක් නෑ. 1 යොහන් 5 අපි කියමු 5:11 සාක්ෂිය නම් දෙවියන් වහන්සේ අපට සදාකාල ජීවනයේ දුක් බව වේ. අන්න බලන්න. ආයෙත් යන්න ඔයගොල්ලෝගේ බයිබලේ බලන්න 1 යොහන් 5:11 කියන්නේ. ඒ සාක්ෂිය නම් දෙවියන් වහන්සේ අපට සදාකාල ජීවනයේ දුක් බව වේ. ඒ සාක්ෂිය නම් දෙවියන් වහන්සේ අපට සදාකාල. දැන් සදාකාල කිව්වම ඕක පාස කාල සදාකාල තියෙනවා. නෑ. ඒ ජීවනේ දැන් තියෙනවා. සමහර අය හිතනවා සදාකාල ජීවන දෙන්නේ මරුණාට පස්සේ කියලා. මොකද අර පෝස්ටර් වල ගහලා තියෙනවානේ. ස්වර්ගස්ත වුණා සදාකාල ජීවනේ මොහොත දුන්නු වෙනවද? ගොඩක් අය හිතනවා මේ සදාකාල ජීවනය කියන්නේ මරුණාට පස්සේ අර සොල්දාදුවෝ සාමාන්‍ය සොල්දාදුවෝ වෙලා හමුදාවේ මැරෙනවා යුද්ධ කාලේ අන්තිමට ඒගොල්ලෝ ලොක්කු උසස් නිලයක් දිලා තමයි වල්ලන්නේ. මේක එහෙම දෙයක් නෙවෙයි. ඒ සාක්ෂිය නම් දෙවියන් වහන්සේ අපට සදාකාල ජීවනයේ දුක් බව වේ. දෙන්න යනවා කියලාද කියන්නේ? දුන්නා. දෙන්න යනවා කියලා කියනවා නම් අපිට කියන්න පුළුවන් එහෙනම් කූරියා ගැහුවට පස්සේ දෙන එකක් නෙවෙයි. මේක කූරියා ගැහුවට පස්සේ නැත්තම් සුදු කොඩි තියෙන්න ඕන මෙන්න පටන් ගත්තට පස්සේ කොක්කොල ඒ සමහරක් අපි වයසක අයට කියනවනේ මම එහෙම කියලා තියෙනවා. අංක සුදු කොඩි වේනද නේද? දැන් නම් කියන්නේ මම ඉස්සර ගැලි වල වන්සල මම ගොඩක් එහෙම කියලා තියෙනවා. අපේ පැත්තේ ඉන්න වයසක අයට එහෙම උනාර කියපු ගමන් කොක්කොල වේනවද? සුදු කොඩි වේනව නේද? කෝපි එහෙම වේනද නැතිනේ. පොතේ මතක තියාගන්න සදාකාල ජීවනය කියන එක මැරෙන්න යද්දි හම්බෙන දෙයක් නෙමෙයි. පොළවේ ජීවත් වෙලා ඉන්න කාලේ. දැන් තුල මේ ජීවනය තුල කරලා තියෙන්නේ. ඒ සාක්ෂිය නම් දෙවියන් වහන්සේ අපට සදාකාල ජීවනය දුන් බවය. ඊට පස්සේ ඒ ජීවනයේද තමන් පුත්‍රයාණන් තුල තිබේ. ඒ ජීවනය තමන් පුත්‍රයාණන් තුල තිබේ. ඒ කියන්නේ කවුද? කවුද පුත්‍රයාණන් කියන්නේ? ජේසුස් වහන්සේ. එතන පුත්‍රයාණන් කියන්නේ කවුද? යේසුස් වහන්සේ. ඒ ජීවනය තමන් පුත්‍රයාණන් තුල තිබේ. ඔන්න බලන්න දැන් කියන එක 12 කියන්නේ. පුත්‍රයාණන් වහන්සේ ඇත්තාට ඒ ජීවනයේ ඇත. හalleluya. ආයි කියන්නේ පුත්‍රයාණන් වහන්සේ ඇත්තාට ඒ ජීවනයේ ඇත. පුත්‍රයාණන් වහන්සේ ඇත්තට සෝ ඒ තියෙනවා. සුකේ නෑ මොනක් තියෙන්නේ? සෝයි. ඒ කියන්නේ මනුෂ්‍ය ජීවනේ නෑ.
දෙවියන්ගේ ජීවනයේ තියෙනවා. ඒ පුත්‍රයාණන් ඇත්තට දැන් හිතන්න ඔයා තුල ඔයාට පුත්‍රයාණන් නැද්ද? ඉන්නවද නැද්ද? කියන්නකෝ. ඉන්නවා. පුත්‍රයාණන් කෙනෙක් ජේසුස් වහන්සේ කෙනෙක්ට ඉන්නවා නම් කෙනෙක් ක්‍රිස්තුස් තුල ඉන්නවා නම් එයාට ජීවනය තියෙනවා. පුත්‍රයාණන් ඇත්තට ඒ ජීවනය ඇත. ඊට පස්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නැත්තට ඒ ජීවනය නැත. දෙවියන්ගේ පුත්‍රයා නැත්තට ඒ කියන්නේ සරලව කියනවා නම් ජේසුස් වහන්සේව අදහන්නේ නැති, ජේසුස් වහන්සේ විශ්වාස කරන්නේ නැති, ජේසුස් වහන්සේ ස්වාමීන් වහන්සේ කියලා පිළිගන්නේ නැති, ජේසුස් වහන්සේ මේ පොළවට මනුෂ්‍ය ශරීරයක් අරගෙන ඇවිල්ලා උන්වහන්සේ අපිට මේ ජීවනය දුන්නා. අද අපි ඒක විශ්වාස කරනවා. ඒ යේසුස් වහන්සේ අපේ ස්වාමීන් වහන්සේ. ඒ පුත්‍රයාණන් පිළිගන්නේ නැති අයට ඒ ජීවනයේ නැහැ. ඉතින් පුත්‍රයාණන් පිළිගන්නේ නැති අයයි ඔයගොල්ලෝ දකින්නේ පොළවේ තීන්දුව ගන්නවා. ඒ ජීවනේ නැති අය තීන්දුව ගන්නවා. ඒ ජීවනේ නැති අය පොළවේ දේවල් යෝජනා කරනවා. පුත්‍රයාණන් ඉන්න අයත් ඒ වගේ හිතනවා නම් මේ ජීවනය ඒගොල්ලන්ට අත්දකින්න බෑ. හාලෙලූයා. 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 පුත්‍රයාණන් අපි තුල ඉන්නවා. ඒක නිසා ඒ බලපෑම කියනවා. පුත්‍රයාණන් ඇත්තට ඒ ජීවනය ඇත. පුත්‍රයාණන් නැත්තට ඒ ජීවනය නෑ. ඒ කියන්නේ පුත්‍රයා ඉන්න අයට සෝය තියෙනවා, පුත්‍රයා නැති අයට සුඛය තියෙන්නේ. දෙවියන්ගේ ජීවනේ නෑ. හාලෙලූයා. දෙවියන් වහන්සේගේ ජීවනය අද ඔයගොල්ලෝ තුලයි. ආමේන්. හාලෙලූයා. දෙවියන් වහන්සේගේ ජීවනය අපි හැමෝම නැගිටිමු. දෙවියන් වහන්සේගේ ජීවනය අපි මේකේ තුන්වෙනි කොටස ළමසිතේ බලන්න යනවා. ඒක නිසා මේ ලෝකේ කරුණු, මේ ලෝකේ තොරතුරු මත ඔයගොල්ලෝ ජීවත් වෙන්න එපා. මේ ලෝකේ කරුණු, මේ ලෝකේ තොරතුරු මත ඔයගොල්ලෝ ජීවත් වෙන්න එපා. ඔයගොල්ලෝ ජීවත් වෙන්න සත්‍ය මත. හාලෙලූයා. දෙවියන් වහන්සේගේ වචනය මත. දෙවියන් වහන්සේගේ වචනේ බයිබලයේ කියනවා ස්වාමීන් වහන්සේගේ වචනේ නුඹලා එකිනෙකාව සනසා ගනිලා. අපි දෙවියන් වහන්සේගේ වචනේ අපි එකිනෙකව සනසනවා. දෙවියන් වහන්සේගේ වචනේ අපි එකිනෙකා ගැන බලනවා. හාලෙලූයා. 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 අපි යාඥා කරලා අවසන් කරමු. අතිශය බලවත් වූ පියාණනේ ඔබට ස්තුති කරනවා ජේසුස් වහන්සේගේ නාමයෙන්. පියාණන් දවසේ ඔබගේ අභිමුඛත්වයට අපි එනවා. පියාණන් දවසේ මේ වෙලාවේ අපි ඔබගේ අභිමුඛත්වයට සිටිනවා. ඔබගේ අභිමුඛත්වයෙන් අපි එළියට යන්නේ අතුරට එන්නේ නැහැ. හැම වෙලාවෙම පියාණනේ ඔබගේ අභිමුඛේ. අද දවසේ මේ වචනේ අහපු හැම කෙනෙක්ම ඔබගේ මහිමයට අපි යටත් කරනවා. පියාණනේ මේ කරුණාව විශ්නගත දකීවා. ඔබ වහන්සේගේ මහිමිය විශ්නගත දකීවා. මෙසියල් ඔබගේ මහිමිය උදෙසා ජේසුස් වහන්සේගේ නාමයෙන් දෙවියන් වහන්සේගේ ප්‍රේමය, ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාව, ශිලාත්මක සහභාගීකම, උන්වහන්සේගේ රැගෙන යාම, උන්වහන්සේගේ පමුකාරකම